Duties of notary public. Convincing law වල තියෙන ටිකක් length එකකින් වැඩි ලොකු පාඩමක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක එක වීඩියෝ ටියුටෝරියල් එකකින් අපි කවර් කරන්නේ. වීඩියෝ ටියුටෝරියල්ස් කිහිපයක් ඔස්සේ තමයි මේක කවර් වෙන්නේ. Rules to be observed by the notary public with regard to deeds. Now, when a person has been given oaths as an attorney at law or passed the notary examination, when he passed and he is acting as a notary public, he has certain rules to be observed when he performing his duties. යම් කිසි notary public කෙනෙක් නීති විද්‍යාලයේ නීති විභාගයේ සමත් වීමෙන් හරි ඒ නොතාරිස් විභාග සමත් වීමෙන් පස්සේ නොතාරිස්වරයෙක් විදිහට දැන් කටයුතු කරනකොට ඔහු ඒ කටයුතු කරනකොට අනුගමනය කර යුතු rules කිහිපයක් තියෙනවා. එයාට හිතෙන විදිහට කරන්න බෑ. There is a certain guidelines set out in Notary's Ordinance, and these rules are set out in section 31 of the Notary's Ordinance. And there are several subsections, and we have to go through all of these subsections. Now, when it comes to the importance of this subject towards our examination, there will be a separate question, or there will be a major question from these rules of the notaries or the duties of the notaries. So therefore you have to have a proper understanding over the each and every concept under this subject, right? සමහරට subsection ඔක්කොම මතක තියාගන්න බැරි වෙවි. නමුත් මේ හැම කරුණක්ම ඒ සිටුේෂන් එකක් දුන්නොත් ඒ සිටුේෂන් එකට කොහොමද මේ රූල් එක ඇප්ලයි කරලා ඔයා ඇඩ්වයිස් කරන්නේ ක්ලයන්ට් කෙනෙක්ට ඔයාට මේ දේ කරන්න පුළුවන්ද එක්සිකියුට් කරන්න ඕනේ කියලා කාරණාවෙදී යාලගේ රික්වයර්මන්ට්ස් එක්ක දැන් සිටුේෂන් එකක් දුන්නොත් ඒ සිනාරියෝ එකේදී මොන රූල් එකද ඇප්ලයි වෙන්නේ කොයි විදිහටද අපිට කටයුතු කරන්න පුළුවන් කියන අයිඩියා එක ඔයාලට තියෙන්න ඕනේ. දැන් මොකද එක්සෑම් එක ඉවරනට පස්සේ ඔයාලා නොටරි කෙනෙක් විදිහට දියුණු දිලා කටයුතු කරනකොට ඒ විදිහට ඔයාලා හරි ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකක් එක්ක සමාජයට යන්න ඕන නිසා. So therefore it shall be the duty of every notary public to observe the regulations set out in the subsections of this section 31. So now we are going to learn about each of these subsection of the section 31. Now starting off, subsection 1 of section 31 says to preserve confidentiality of information. Now, a notary public must not divulge the information confided to him or which he receives in the course of his practice. Notary public කෙනෙක්ට දැන් ඉඩමක් ලිවීම සම්බන්ධයෙන් ඔහුට විවිධ තොරතුරු දැනගන්න හම්බ වෙනවා ක්ලයන්ට් කෙනෙක්. ක්ලයන්ට් ගෙන් ලබා ගන්න තොරතුරු හරි එහෙමත් නැත්නම් මේ ක්‍රියාවේ යෙදෙනකොට එයාට දැනගන්න හම්බ වෙන මොන හරි තොරතුරු හරි ඒවයි confidentiality එක ආරක්ෂා කරන්න ඕනේ. ඒවා කිසිම අවස්ථාවකදී third party එකකට දෙන්නට බෑ. උදාහරණයක් විදිහට ඔයාගෙන් එක්තරා දරුවෙක් ඇවිල්ලා අහනවා අපි කියමුකෝ හර්ෂ කියලා. හර්ෂ ඇවිල්ලා ඔයාගෙන් අහනවා සර් මේ අපේ තාත්තා මොකක් හරි ලාස්ට් විල් එකක් ලිව්වද? දැන් මේ අවස්ථාව වෙනකොට මේ හර්ෂගේ පියා ඊට දින කිහිපයකට කලින් ලාස්ට් විල් එකක් එක්සිකියුට් කරලා තියෙනවා. ලාස්ට් විල් එකක් ලිව්වා ආයෙ දිරිපිටදී. දැන් එවැනි අවස්ථාවකදී හර්ෂයාගේ පුතා ඇවිල්ලා ඔයාගෙන් ඇහුවත් එවැනි අවස්ථාවකදී ඔයා ඒ තොරතුරු ලාස්ට් විල් එකක් ලිව්වද කියලාවත් ලාස්ට් විල් එකට අදාළ තොරතුරුවත් ඩිවල්ජ් කරන්න බෑ. ඒවා කියන්න බෑ. ඔයා ක්ලයන්ට්ගේ confidentiality එක ආරක්ෂා කරන්න ඕනේ ඉන්ෆර්මේෂන්. එතකොට මේ වගේ සිනාරියෝ එකක් දුන්නොත් ඔයා කියන්න ඕනේ section 31 subsection එකට අනුව ඔයාට බෑ එහෙම නොටරි කෙනෙක්ට බෑ එහෙම තොරතුරු වෙනත් පාර්ශවයකට දෙන්න. එහෙම දුන්නොත් එහෙම ඒක violation එකක් වෙනවා, contrary වෙනවා ඔයාට තියෙන practice එකට, ඔයාට තියෙන duty එකට. හැබැයි යම් අවස්ථා තියෙනවා මේ රූල් එකට exceptions වෙන. Unless he has obtained the permission of his client. දැන් මේ හර්ෂ මෙහෙම ඇවිල්ලා ඇහුවම ඔයා හර්ෂගේ පියාගෙන් අහනවා මෙන්න මෙහෙම පුතා ඇවිල්ලා අහන ලාස්ට් විල් එකක් ලිව්වද කියලා මම තොරතුරු කියන්නද? Now if he given the permission, then in such instances you can divulge the information as what he has been granted the permission. දැන් තාත්තා කියනවා නම් ලාස්ට් විල් එකක් ලිව්වා කියන එක විතරක් කියන්න. මොනවද ඒකේ තිබ්බේ කියන කාරණා ගැන කියන්න එපා. එහෙම වට permission එක දුන්නොත් එහෙම මේ permission එක දුන්නු ප්‍රමාණය ඔයාට පුළුවන් අනිත් පාර්ශවයට ඒ අවශ්‍ය පාර්ශවයට divulge කරන්න. And another exception is when it is required by law to declare such information. නීතියෙන් කියනවා නම් උසාවියේ court order එකකින් කියනවා නම් මෙන්න මේ අදාළ transaction එකට අදාළ information දෙන්න කියලා එවැනි අවස්ථාවකදී ඔයා information දෙන්න ඕනේ. ඕක තමයි section 31 subsection 1 යටතේ කතා කරන්න තියෙන්නේ. Now subsection 2 is about attestation of documents drawn by any other person. දැන් 2020 අප්‍රේල් ප්‍රශ්න පත්‍රයේදී මෙන්න මේ ප්‍රශ්නය අහලා තියෙනවා. නොටරි කෙනෙක් නුවර ඉන්න නොටරි පබ්ලික් කෙනෙක්
ඉන්ස්ට්‍රුමන්ට් එකක් ලියනවා. හැබැයි අවසානයේදී අර ලියන ඇටෙස්ටේෂන් එක හු කරන්නේ නැහැ. ඩීඩ් එක ඩ්‍රාෆ්ට් කරන එක හු කරනවා නමුත් ඇටෙස්ටේෂන් එක කළා නැහැ. දැන් ඔයාගේ යාළුවෙක් මේක කොළඹට ගෙනල්ලා අහනවා. මේ මෙන්න මෙහෙම ඩීඩ් එකක් ලිව්වා, මෙහෙම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ලිව්වා. මේක ඇටෙස්ට් කරලා දෙන්න පුළුවන්ද කියලා. Now in such instance, how you can answer or how can you advise that client? කොහොමද එවැනි අවස්ථාවකදී කටයුතු කරන්න කියන එක දක්වලා තියෙන section 31 subsection 2 එතන කියන attestation of documents drawn by any other person. වෙනත් notary public කෙනෙක් එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලයෙක් විසින් ඒ විදිහට draft කරපු instrument එකක් ඔය attest කරනවා නම් කොහොමද attest කරන්නේ? Now a notary public must not attest a deed drawn by another notary public. වෙනත් නොතාරිස්වරයෙක් draft කරපු ලියපු instrument එකක් ඔයාට attest කරන්න බෑ. හැබැයි එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් දක්වලා තියෙනවා. දැන් ඔයාට client advice කරන්න පුළුවන් මෙහෙමයි. වෙන කෙනෙක් ලියපු එකක් නම් මට අත්සන් කරන්න බෑ. මට attest කරන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් ගිහිල්ලා ඒ නුවර ඉන්න notary public ට කියලා මේකේ endorsement එකක් දාලා දෙන්න. එයාගේ initials දාලා මම මෙන්න මේක ලිව්වයි කියලා එයා අත්සන් කරලා දුන්නොත් එහෙම මමයි මේක draft කරේ කියලා එයාගේ initial කරලා එයා endorse කරලා ඒක අත්සන් කරලා ගෙනාවොත් මම එතකොට attestation එක කරලා දෙන්නම්. එහෙම නැත්නම් මට attest කරන්න බෑ කියන එක ඔය සඳහන් කරන්න ඕනේ. ඕක තමයි section 31 2 කියන්නේ. Unless there is an endorsement by the notary public saying that it has been drawn by him and signed with the words underneath notary public. Right? එයා අත්සන් කරලා මමයි මෙන්න මේක draft කරේ කියලා ඔහු අත්සන් කරලා යටින් notary public කියන එක සටහන් කරලා එතකොට මේ deed එකේ ඔය කාරණාව දාලා આવොත් ඊට පස්සේ attestation එක වට කරන්න පුළුවන් කොළඹදී. Right? Okay. So moving on, subsection 3 is about the manner and time the deed should be signed. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නය හරි deed එක අපි ලිව්වා. කොයි වෙලාවෙද අපි මේක sign කරන්නේ? A notary public should not allow any party or witness to sign to any deed or copy of a deed or a part of a deed until the whole deed is completed. Now this is the requirement. Signing should be done in the presence of one another at the same time at the same place. So those are the requirements. First requirement is you should not allow any party to sign the deed until it is completed. deed එකේ භාගයක් ලියලා ඉවරන පස්සේ ඔයාට කියන්න බෑ parties වලට එහෙම නැත්නම් parties આવොත් එහෙම මේ මේ මම අත්සන් කරලා යන්න ඔයා මේක හදලා ඉවර කරන්න කියලා you cannot allow them to sign. You have to tell them or advise them you cannot sign until the whole deed is completed. Only upon the completion of the deed you can sign it. Right? And also when you're signing it, it has to be signed in presence of one another. Parties, witness, notary public මේ හැමෝම එකම තැනක ඉන්න ඕනේ. එකම අවස්ථාවේ එකම ස්ථානයක ඉඳලා ඔවුනොවුන් එකිනෙක අතරේ තමයි අත්සන් කරගන්න ඕනේ කියන එක තමයි manner and time of the deed. මේ විදිහට තමයි ක්‍රමය සහ deed එක sign කරන්න ඕනේ අවස්ථාව වෙලාව සඳහන් කරලා තිනවා section 31 subsection 3 යටතේ. ඊළඟට subsection 4 කියනවා දැන් ඔය deed එකක් ලියනකොට මොන වගේ කොළද පාවිච්චි කරන්න ඕනේ. The material on which the deed should be written. Now it has set out in section 31 subsection 4. It says a notary public should only attest deeds written on durable papers suitable for the purpose, should not attest deed written on ola leaves. පුස්කොළ පොත්වලට යන්න බෑ මේක අර පරණ notary's ordinance එකක් නිසා ඒක තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි මේකෙදී deed එකක් write කරනකොට අපි යොදා කරන blue sheets එහෙම නැත්නම් parchment papers. blue sheets තමයි අපි ගොඩක් වෙලාවට use කරන්නේ. එතකොට මේ blue sheets එහෙම නැත්නම් අපි කියන legal documents කියලා. එතකොට ඒ වගේ ඒවා තමයි අපි අත්සන් කිරීමක් කරන්නේ. එහෙම නැත්නම් deed එකක් draft කරන්නේ. subsection 5 කියනවා how divided sheet could be used in writing deeds. දැන් ඔප්පුවක් ලියනකොට ඒ ඔප්පුවේ පිටු කිහිපයක් තියෙනවා නම් if a notary public attests any deed more than one entire or undivided sheets ගොඩක් තියෙනවා නම් he should produce such paper to the registrar of land of the district and get them endorsed by him to used only for that transaction. එහෙම අවස්ථාවකදී එක්ක ඔයා එක land registrar ට යවලා එයාගෙන් endorsement එකක් ගන්න ඕනේ මේ හැම පිටුවකටම. එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් practice එකේදී වෙන කාරණා තමයි sign each separate sheet by the parties executing the same. මේ හැම sheet එකක්ම parties විසින් අත්සන් කරනවා initial කරනවා
එතකොට එවැනි අවස්ථාවකදී මේ undivided sheets use කරනවා නම් කියන්නේ එක පිටුවකට වඩා undivided sheets කීපයක් තියෙනවා නම් අපි අවසානයේදී අත්සන් කරන්නේ එතකොට ඊට කලින් පිටු අපි initial කරන්න ඕනේ parties execute කරන party සහ notary විසින් initial කරන්න ඕනේ අත්සන් කිරීමක් කරන්න ඕනේ. එතකොට තමයි ඒකේ validity එකක් තියෙන්නේ. හරි. දැන් මුද්දර ගාස්තු අලවන එක ගැන අපි stamp duty ගැන වෙනම වීඩියෝ ටියුටෝරියල් එකකදී කතා කරනවා. අපි එතනදී මේක විශේෂයෙන්ම කතා කරනවා. නමුත් මෙතනදී අපි මතක තියාගන්න ඕනේ මුද්දර ගාස්තු අලවනකට notary public කෙනෙක් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් අපි stamp duty අලවනවා. මේ stamp duty අලවනකොට ඒ stamp එකේ මොකක්ද කරන්න ඕනේ? ඒක cancel කරන්න ඕනේ කියලා තියෙනවා. මුද්දරයක් අලවන්නේ කොහොමද? මුද්දරයක් cancel කරන්නේ කොහොමද කියන කාරණා. subsection 6 කියනවා Notary public should not permit any person to execute any deed before him which is insufficiently stamped. දැන් මේ අදාළ deed එකට අවශ්‍ය මුද්දර ගාස්තු තාම හරියට අලවලා නැත්නම් ඒක හරියට complete කරනකම් මුද්දර ගාස්තු ටික අලවනකම් කිසිම පාර්ටි එකකට should not permit any person to execute any deed. ඒක execute කරන්න දෙන්න බෑ, අත්සන් කරන්න දෙන්න බෑ. properly stamp duty ඇලෙවට පස්සේ තමයි ඔයාට පුළුවන් අත්සන් කරන්න දෙන්න. එතකොට ඒක ආගේ යටතේ තියෙන duty එක. subsection 7 කියනවා මේ කාරණාව වෙලා fix කිරීම සම්බන්ධයෙන් ඊළඟට අපි යනවා cancellation එක සම්බන්ධයෙන්. Notary public should cancel the adhesive stamps at the time of the execution of deed. deed එක execute කරන අවස්ථාවේදී ආ මුද්දර අලවලා හරියන්නේ විතරක්මදී ඒක cancel කරන්නත් ඕනේ. කොහොමද අපි cancel කරන්නේ? by writing upon each stamp with ink the number of the deed, his initials and the date. Notary public යාගේ initials සටහන් කරලා අදාළ දිනය සටහන් කරලා deed අංක සටහන් කරලා මෙන්න මේ මුද්දරය උඩේ දීලා අපි ඒක cancel කිරීමක් කරනවා. මෙහෙම cancel කරේ නැත්නම් cancel කරාම තමයි මේකෙන් පෙන්눔 කරන්නේ මේ මුද්දරය use කරලායි කියලා. එතකොට එහෙම කරොත් තමයි එහෙම cancel නොකර තිබ්බොත් එහෙම cancel නොකරව deed එක ඇවුවොත් මේක සලකන්නේ මේක මුද්දරයක් නැහැයි කියන විදිහට තමයි සලකන්නේ. cancel කරොත් තමයි මේ මුද්දරයට validity එක ලැබෙන්නේ මේක මුද්දරයක් විදිහට පිළිගන්නේ. right? ඒ වගේම තමයි තවත් කාරණාවක් තියෙනවා. මේ මුද්දරේ වටිනාකම රුපියල් 50ට වැඩි නම් 50ට වැඩි මුද්දරයක් නම් අනිවාර්යයෙන් මේක පංච් කරන්න හරි ඒක ඉරන්න හරි මොකක් හෝ කාරණාවක් කරන්න it should be pierced or punched. Right? So that is how you have to, that is the manner of cancelling a stamp duty, cancelling a stamp. So unless you cancel a stamp, it considered as no stamp being affixed as that. Right? cancel කරේ නැත්නම් stamp duty අලවල නැහැ විදිහට තමයි සලකන්නේ, මුද්දරයක් නැති විදිහට තමයි එතන සලකන්නේ. ඊළඟට අපි subsection 8 යටතේ කතා කරනවා regulations regarding witnesses. සාක්ෂිකාරයන් සම්බන්ධයෙන් regulations මොනවද කියලා. මෙතනදී කියනවා the document should be signed by 2 witnesses. සාක්ෂිකරුවන් දෙදෙනෙක් අත්සන් කරන්න ඕනේ. Notary should attest only after that signature should be in letters. ඒ සාක්ෂිකරුවන් දෙදෙනා අත්සන් කරාට පස්සේ තමයි notary public විසින් අත්සන් කිරීම කරන්නේ. ඒ වගේම මේ අත්සන් letters වලින් සිද්ධ වෙන්න ඕනේ කියලා කියනවා. මේ ඇවිල්ලා general law එක එහෙම නැත්නම් general rule එක මීට එහා ගියපු exceptional අවස්ථාවලදී කොහොමද මේ දේ කරන්න කියලා අපි ඉස්සරහට කතා කරනවා. එතකොට තවදුරටත් අපි witnessesලා ගැන කතා කරනකොට ඊටමත් වැදගත් කාරණාවක් තියෙනවා notary කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු. subsection 9 කියනවා a notary must not attest any deed unless the executant is known to him or to the attesting witnesses. notary public විසින් කිසිම අවස්ථාවකදී ඔප්පුවක් අත්සන් කරන්නට බෑ ඒ ඔප්පුව අත්සන් කරන පාර්ශවයන්ව හඳුනන්නේ නැත්නම්. එහෙමත් නැත්නම් witnessesලා හඳුනන්නේ නැත්නම්. එහෙමනම් notary public එක්කෝ parties හඳුනන්න ඕනේ. එහෙමත් නැත්නම් witnessesලා හඳුනන්න ඕනේ. එහෙම වුණ දන්නේ නැත්නම් හඳුනන්නේ නැත්නම් notary public කෙනෙක්ට deed එකක් attest කරන්න බෑ. මෙතනදී තවත් conditions දෙකක් තියෙනවා. The two more conditions must be satisfied. The first is the notary public must satisfy himself before accepting them as the witnesses that they are persons in good repute. They are well acquainted with the executant and they know his proper name, occupation and residence. Right? Witnesses love accept කරන්න කලින් මුලින්ම notary public කෙනෙක් විසින් කරන්න ඕන කාරණාව තමයි මෙයාලා හොඳ repute එකක ඉන්න පුද්ගලයන්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒ වගේම තමයි they were well acquainted with the executant. මේ ඔප්පුවේ පාර්ශවකාරයන් සමග හොඳින් කටයුතු කරනවා කියන කාරණාව. සහ වැදගත්ම දේ මේක තමයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙ යුතු දේ. ඒ witnesses ලගේ proper names එහෙමත් නැත්නම් full name සම්පූර්ණ නම් හඳුනා ගන්න ඕනේ.
ඔවුන්ගේ රැකියාව ඔවුන්ගේ රෙසිඩන්ස් එක අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ ඇඩ්‍රස් එක. ඔය කියන කාරණාවන් ලබා ගත්තට පස්සේ තමයි notary public කෙනෙක්ට මේගොල්ලන්ව accept කරන්න පුළුවන් witnessesලා විදියට. ඒ වගේම තමයි the witnesses must sign a declaration at the foot of the deed stating that they are well acquainted with the executant, they know his proper name, occupation and residence. witnessesලා declaration එකක් කරන්න ඕනේ deed එක attest කරන අවස්ථාවේදී මේ ඔප්පුවට අදාළ පාර්ශ්වකරුවන් ඔවුන් හොඳින් හඳුනනවායි කියන කාරණාව. මෙන්න මේ කියන කාරණාවන් වැදගත්. ඔයාලා witnessesලා සම්බන්ධයෙන් witness කෙනෙක් ඔප්පුවක් යන අත්සන් කරන්න දෙන්නේ තෝරගන්නකොට කොහොමද එයාලා කරන්නේ කියන එක තමයි මේක යටතේ දක්වලා තියෙන්නේ section 31 subsection 9 යටතේ. හරි. ඊළඟට මේක තවදුරටත් අපි කතා කරගෙන යනකොට දැන් මෙතනදි කිව්වනේ හඳුනා ගන්නට ඕනේ කියලා witnessesලා. section 31 10 කියනවා notary public shall not attest any document if neither the executor nor the witnesses are known to him or to the executor. executant ලා හරි witnesses ලා හරි ඒ witnesses ලාව executant හරි හඳුනන්නේ නැත්නම් එවැනි අවස්ථාවකදී notary public deed එකක් attest කරන්න නැහැ කියලා කියනවා. එහෙම attest කළ නොයුතුයි කියලා 31 10 කියනවා. හැබැයි මේකෙදී දැන් අපි හඳුනා ගන්න ඕනේ කියලා මේ හඳුනා ගන්න කිව්වම ඔවුන් පිළිබඳව සර්ච් කරලා කවුද කියන එක හොයලා බලන කාරණාවක් කරන්නේ නැහැ. බේසිකලි අපි එයාලගේ ID එක බලලා ඒ ID එකෙන් එයාලගේ නම, එයාලගේ රැකියාව, එයාලගේ ඇඩ්‍රස් එක ඒ දේවල් හොයලා බලලා එතකොට ඒ විදිහට කටයුතු සිද්ධ වෙනවා නම් by including their national identity card number, passport number in the attestation, then that shows the party is known to the notary public. එතකොට අර NIC number එකක් දානවා නම් එහෙමත් නැත්නම් NIC number එකත් එක්ක නම නැත්නම් passport අංකය දානවා නම් passport අංකයත් එක්ක නම සඳහන් කරනවා නම් එවැනි අවස්ථාවකදී අපි සලකනවා notary public විසින් ඒ executants ලව සහ witnesses ලව. එතකොට NIC numbers වලින් අපි පිළිගන්නවා ඒ පුද්ගලයන්ව දන්නා පුද්ගලයෝ විදිහට සලකනවා කියලා. දැන් ඊට පස්සේ notary public කෙනෙක්ට තියෙන ඉතාමත් වැදගත් කාරණාවක් තමයි the deed to be read over and explained. ඒ ලියන ඉන්ස්ට්‍රුමන්ට් එක deed එක කියවා තේරුම් කර දීමේ duty එකක් notary public ට තියෙනවා. කියවා තේරුම් කර දුන්නේ නැත්නම් ඒ deed එක execute කරත් ඒකේ validity එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. Section 31 subsection 11 says a notary public should only attest a document once it has been read over and explained to the executant, or once the executant himself has read and understood it. එක්ක ඔයා කියවලා තේරුම් කරලා දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් එයාටම කියවලා තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. කොහොම හරි මේකේ තියෙන content එක ඒ කෙනාට අවබෝධ කරේ නැත්නම් explain වුණේ නැත්නම් එවැනි අවස්ථාවක instrument එක valid වෙන්නේ නැහැ. එතකොට කියනවා such notarial function should be done in the presence of witnesses except where the document is a last will or a codicil. දැන් එතකොට මේක parties වලට කියවා තේරුම් කර දෙන්න ඕනේ witnesses ලා ඉදිරිපිට. හැබැයි මේකට exception එකක් තියෙනවා last will එකකදී. එවැනි අවස්ථාවකදී witnesses ලා ඉදිරි දෙයක කරන්න ඕනේ නැහැ. නමුත් ඒ last will එක අත්සන් කරන කලින් කියවා තේරුම් කරලා දෙන්න ඕනේ. මෙන්න මේවා තමයි මේකේ content එක යටතේ තියෙන්නේ කියලා. දැන් සාමාන්‍ය පුද්ගලයන්ට නම් මේක කියවලා තේරුම් කර දෙන්න පුළුවන්. නමුත් සමහර සුවිශේෂී අවස්ථා වෙන්න පුළුවන්. ඔයාට කියවලා තේරුම් කර දෙනකොට ගැටලුකාරී තැන් වෙන්න පුළුවන්. එක් අවස්ථාවක් තමයි deaf and dumb person කෙනෙක් හරි blind person කෙනෙක් කරනවා. Now for such person it has to be read over and explained to him by a person who is specialized in the language, and a certificate to the event should be issued by him and certificate should be attached to the deed. එතකොට dumb person, deaf and dumb person කෙනෙක් හරි blind person කෙනෙක් හරින එවැනි කෙනෙක්ට ඒ දේ කියවා තේරුම් කරලා දෙන්න පුළුවන්. එයාලගේ ලැන්ග්වේජ් එකෙන් ඒ ලැන්ග්වේජ් එක ස්පෙෂලායිස් කරලා තියෙන පුද්ගලයෙක්ට කියන්න පුළුවන් මෙන්න මේ තියෙන ડોකියුමන්ට් එක මේ අදාළ පුද්ගලයාට ඔයාලගේ ඒ කියලා දෙන භාෂාවෙන් එක්ස්ප්ලেইন කරන්න. එහෙම එක්ස්ප්ලেইন කරාට පස්සේ ඒ අදාළ පුද්ගලයාගෙන් සර්ටිෆිකේට් එකක් ගන්නවා. certificate to that event should be issued by him. ඒ සර්ටිෆිකේට් එක අපි attach කරනවා deed එකට. ඒතර deed එකත් එක්කම attestation එකේ දානවා මේ අදාළ deed එක මෙන්න මේ ක්‍රමයට කියවා තේරුම් කර දුන්නා. එතකොට ඒ කියවා තේරුම් කර දුන්නා කියන එක සම්බන්ධයෙන් කරන සහතිකය මේ deed එකට attach කරලා යවන්න ඕනේ. එතකොට ඔය වගේ සිනාරියෝ එකක් දුන්නොත් ඔයාලා 31 11 යටතේ මේක explain කරන්න ඕනේ. කොහොම හරි අවසානයේදී ultimate purpose එක වෙන්න ඕනේ
it has to be read over and explained to the executor. The content must be explained to him. මෙන්න මේ කරුණු තමයි තියෙන කියන කාරණාව උන්ට පැහැදිලි කර දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක එක්සිකියුට් කරත් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ වැලිඩිටි එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. තව අවස්ථාවක් තමයි මයිනර් කෙනෙක් නම් ඉන්සේන් කෙනෙක් හරි ලුනටික් පර්සන් කෙනෙක් නම් එවැනි පාර්ටි එකකට එක්සිකියුටර් පාර්ටි එක මයිනර් කෙනෙක් නම් එක්සිකියුට් කරන පාර්ටි එක ඉන්සේන් කෙනෙක් නම් එහෙම කෙනෙක්ට කොහොමද කියවා තේරුම් කර දෙන්නේ? ඒ වගේ අවස්ථාවකදී the guardian of the minor or the manager of the insane or lunatic person. ඒ අදාළ මයිනර් කෙනෙක් වෙනුවෙන් අපොයින්ට් කරලා ඉන්න ගාර්ඩියන් කෙනෙක් එහෙමත් නැත්නම් ඉන්සේන් පුද්ගලෙක් නම් එයාගේ මැනේජර් කෙනෙක්ට අන්න එවැනි කෙනෙක්ට කියවා තේරුම් කර දෙන්න ඕනේ. හැබැයි it has to obtain permission from the district court of the area where the land is situated and the copy of such order should be annexed to the deed. එතකොට අපි මොකද කරන්නේ? දැන් මයිනර් කෙනෙක් කියලා හිතන්නකෝ. මයිනර් කෙනෙක් නම් මේ මයිනර් කෙනෙක් වෙනුවෙන් මෙන්න මේ අදාළ ඉඩම විකිණීම සම්බන්ධයෙන් ඔහු පාර්ටි එකක් කරනවා. ඒ පාර්ටි එකට අදාළ කාරණා සම්බන්ධයෙන් මේක තේරුම් කරලා දුන්නා ඔහුගේ ගාර්ඩියන්ට එහෙම නැත්නම් පියාට. එතකොට අන්න ඒ කියන කාරණාව සම්බන්ධයෙන් මෙන්න මෙයාට කියවා තේරුම් කර දෙනවා මයිනර් මේක එක්සිකියුට් කරන පාර්ටි එකක් වෙනවා කියන කාරණාව සම්බන්ධයෙන් කෝට් එකෙන් පර්මිෂන් ගන්න ඕනේ. ඒ පර්මිෂන් අර ගැනීම සඳහා කෝට් එක නිකුත් කරන ඕඩර් එක අපි ඇනෙක්ස් කරනවා ඩීඩ් එකට. අර කලින් අවස්ථාවේදී අර එක කියලා තේරුම් කළ දුන්නු එක්ස්පර්ටිසින් කියලා දෙන්නේ සර්ටිෆිකේට් එක අපි ඇටච් කරා වගේම කෝට් එකෙන් කරන ලබන ඕඩර් එකත් අපි ඇටච් කරනවා. එතකොට එවැනි අවස්ථාවක only the guardian or the manager could sign the deed on behalf of them. එතකොට එවැනි අවස්ථාවක ඒ guardian තමයි පාර්ටි එක වෙනුවෙන් මේ deed එක අත්සන් කිරීම සිද්ධ කරන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී මේ පාර්ටි එකට කියවා තේරුම් කර දුන්න එක සලකනවා මයිනට කියවා තේරුම් කර දුන්නා විදිහට.